අයිබෝන් දුපතේ සියලු දෙනාටම අපි චුට්ටක් බලන්න අවසානයේ නවත්තපු තැන අපි පුනර්කරණය සහිත ගැලීම් සටහන් වලින් නැවතුනේ. එයට තින් බලන්න මොකක්ද කරපු ගාන කියලා. chat box එකට දාන්න message එක. අවසානයේ නවත්තපු තැන chat box එකට දාන්න. පුනර්කරණය සම්බන්ධයෙන් ගානක් අපි කරේ. එකේ සිට 20 දක්වා ඔත්තේ සංඛ්‍යා නේ. කවිඳු ගීතාංජන මම මේ ඔයා ඉන්නවද කියලා බලන්න හැදුවා විතරයි. අද මම හිතන්නේ මේ කාලගුණ தත්ත්වය නිසා තමයි ළමයි අඩුවක් වෙලා තියෙන්නේ. මම ඔය චුට්ටක් වෙලා හිටියෙත් ඒකයි මේ පන්ති 4:00ට දාලා විනාඩි 10ක් 15ක් හිටියේ ළමයි ටිකක් එකතු වෙනකම් මේ දවසක් දෙකක් අපි මෙහෙම කරන් යනකොට ඊටු කට්ටියත් එයි හිමින් මේ කොහොමදත් මේ ටිකේ පුතේ මේ පාන්දර පන්තිය කරේ නැත්තේ මේ රැයට ඔබ දන්නවා ලංකාවේ සියලුම පළාත් වලට පාහේ උතුරන්න වහිනවා. හරිද? වැස්සට පස්සේ පාන්දර ගැන ෂුවර් කරන්න බෑ. මොකද මම අර කිව්වේ කනෙක්ටඩ් නමුත් ඉන්ටර්නෙට් එක නැහැ. Wi-Fi line එක කනෙක්ටඩ් අන්තර්ජාලය නැහැ. අන්න ඒක ගැටලු වෙනවා. එතකොට රෑ තිස්සේ ඔයාට මැසේජ් එක දාලා පන්තිය තියනවා කියලා පාන්දර එක පාට ඩෝංගා මැසේජ් එක දාන්න බෑනේ පන්තිය තියෙනවා පන්තිය නැහැ කියලා. එතකොට ඔය බැනුම් අහන්න වෙන වැඩ. දැන් ඔයාලා දැන් මෙතන 100ක් ගත්තොත් එහෙම ළමයි 80ක් ඉවසයි. ඊටු 20 ඉවසන්නේ නැහැ. හරිද? ඒ 20 ඉවසුවා දෙමාපිය ඉවසන්නේ නැහැ. ඒ නිසා මේ ඒකයි ඔබට මැසේජ් එක දැන් රාත්‍රියේ මැසේජ් එක දාලා අයහපත් කාලගුණ නිසා පන්තිය පැවැත්වෙන්නේ නැහැ කියලා මේ ටිකේ පන්තිය කරේ නැත්තේ ඒකයි. අපේ තියරි පන්තියත් බදාද කණ්ඩායම එහෙම මම කරේ නැත්තේ එහෙනම් මේ වෙසක් පොය නිසා ඊට පස්සේ අඟහරුවාදා දිනේ
අඟහරුවාදා දිනේ ඔයාලට පන්තියක් තිබ්බේ නෑ නේද? හරි. එතකොට අද පුතේ මේ 10 වසර රිවිෂන් එක තියරි ක්ලාස් එකකුත් තියෙනවා 11 තියරි ක්ලාස් එකකුත් තියෙනවා. අද දවස් තුල මම ඔයාලට හෝම්වර්ක් එකක් දුන්නා. මොකද්ද? 1 සිට 20 දක්වා ඔත්තේ සංඛ්‍යා ප්‍රතිදානය කිරීමට අදාළ මොකද්ද? ගැලීම් සටහන නේද? අපි කොහොමද පටන් ගන්නෙ? ඉස්සෙල්ලාම start. ඊට පස්සේ input කරනවද? නෑ. අපි එනම් මොකද කරන්නේ? මේ ගැලීම් සටහන ආරම්භ කරන්න දැන් මෙයා නෙමෙයි අනිත් පණවිඩේ. දැන් මේකට අදම ඉස්සෙල්ලාම ආවනම් මේ කරන කිසිම දෙයක් එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා මට පොඩ්ඩක් අදම ආපු කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. මොකද අපි මේ පාඩමක අපි මැද්දක ඉන්නේ. මැද්දක කියන්නේ ඇත්තට අවසාන කෙරවල වගේ ඉන්නේ. අවසාන හරිය. ඒ නිසා කලින් කරපු ටික ආවරණය කරගන්න ඕනේ. ඒකට වෙනම link හදලා තියෙනවා. ඒ link එක මම දාන්නම්. ඒ නිසා අදම ආපු අය ඉන්නවනම් මට දැනුවත් කිරීම සිද්ධ කරන්න. හරිද? අපිත් මේ ගැලීම් සටහන ආරම්භ කරන්න ඕන කියන්නේ 1 සිට 20 දක්වානේ. එහෙනම් මම x සමානයි 1යි කියලා දානවා. හරිද? ස්ටාර්ට් කරා x සමානයි 1යි කියලා දැම්මා. අද ආපු දෙන්නෙක් ඉන්නවනේ. හරි ඒ දෙන්න මට පන්ති වලලා මැසේජ් එකක් දාන්න මම කරපු link එක වෙනම හදලා එවන්න. අපි දැන් මේ Pascal programming පාඩමේ ඉන්නේ. Pascal programming පාඩමේ ඉන්නේ. ඊට පස්සේ පුතේ මේ එකෙන් පටන් අරගෙන කීයෙන්ද නවතින්න ඕන? එකෙන් පටන් අරගෙන නවතින්න ඕන කීයෙන්ද? 20ෙන් නවතින්න ඕන. එහෙනම් අපි සමීකරණයක් ලියන මොකද්ද? x කියන කෙනා කුඩායි හෝ සමානයි කීයට වඩාද? 20ට වඩා. අපි ලියනවා if x කුඩා හෝ සමානද 20ට වඩා. ඇයි 20ට වඩා ලියන්නේ? ගාන දීලා තියෙන පුතේ මොකද්ද? 1 සිට 20 දක්වා මොනවා හොයන්නද? ඔත්තේ සංඛ්‍යා හොයන්න. පුතේ ඔත්තේ සංඛ්‍යා කොහොමද මාරු වෙන්නේ? ඔත්තේ සංඛ්‍යා කොහොමද මාරු වෙන්නේ? 1 3 5 7 9 11 13 15 ඒ විදිහට. ඒ කියන්නේ පුතේ එකෙන් පටන් අරගෙන වැඩි වෙන්නේ කීයෙන් කීයද? කීයෙන් කීයද? වැඩි වෙන්නේ පුතේ දෙකෙන් දෙක. එකෙන් පටන් අරගෙන වැඩි වෙන්නේ දෙකෙන් දෙක. එහෙනම් අපි සමීකරණයක් ලියනවා x සමානයි x ධන 2. x සමානයි x ධන 2 කියලා සමීකරණයක් ලියනවා. එතකොට මේ සමීකරණය අපිට මේ ස්ථානයටද එන්න ඕන. මේ සමීකරණේ මේ ස්ථානයටද එන්න ඕන. එහෙම නැත්නම් අවුට්පුට් එකක් කරලා ඉන්න ඕනද? දැන් මේක හෝම්වර්ක් එකක් නේ. බලමු. අවුට්පුට් එකක් කරන්න ඕන හරියට හරි. ඔව් කෝස් එකත් එක්කමයි කරන්නේ. ප්‍රෝග්‍රෑමින් එකට කෝස් එකේ ආවත් තරම් තියෙනවා. අපේ යන ඩිප්ලෝමා කෝස් එකේ. අපි අවුට්පුට් කරලා ඉන්න ඕන නේද? එහෙනම් අපි මොකද්ද කරන්නේ? process එකට කලින් display කරලා ඉන්න ඕන කාවද? process එකට කලින් අපි display කරන්න ඕන x. display x කියන කෙනාව display කරලා ඊට පස්සේ තමයි මොකද්ද? x සමානයි x ධන 2 කියලා සමීකරණය ලියලා එයාව අරගෙන එනවා මෙන්න මෙතනට.
අපි දැන් මෙයා වැඩ කරන විදිය බලමු. දැන් ස්ටාර්ට් කරා x සමානයි 1යි x ලගේ 1යි. එතකොට x කියන කෙනා කුඩා හෝ සමානනේ 20ට වැඩියි. හරි yes ද නෝද? දැන් x ලගේ 1 හින්දා yes වෙනවා. ඩිස්ප්ලේ වෙනවා x 1 කියලා පෙන්නනවා. පෙන්නුවාට පස්සේ එකට දෙකක් එකතු වෙනවා. x ලගේ 1යිනේ. එකට දෙකක් එකතු වෙනවා කියද උත්තරේ 3යි. එතකොට 3 කියන කෙනා මෙහෙම කැරකිලා ගිහිල්ලා මෙන්න මේ ස්ථානයට එනවා. එතකොට 3 කියන කෙනා කුඩා හෝ සමානයි ද 20ට වැඩිය. ඌද නැද්ද? 3 කියන කෙනා කුඩා හෝ සමානද 20ට වැඩිය? නෑනේ. ද ඌද? ඔව්. එහෙනම් yes නම් ඩිස්ප්ලේ කරනවා x. ඒ කියන්නේ 3 කියන කෙනාව පෙන්නනවා. 3ට දෙකක් එකතු වෙනවා. 3යි 2යි 5යි. 5 කියන කෙනා පුතේ කුඩායි හෝ සමානද 20ට වඩා? ඔව්. එහෙනම් 5 කියන කෙනාත් පෙන්නනවා. මේ විදිහට ගිහිල්ලා පුතේ 1 3 5 7 9 11 13 15 17 19 ගිහිල්ලා අවසානයේට එනවා 21 කියලා උත්තරයක්. 20 21 19 පස්සේ. එතකොට 21 ආවට පස්සේ පුතේ මෙන්න මේ ස්ථානෙන් yes වෙන්නේ නැති අවස්ථාවක් එනවා. හරිද? එහෙම ආවට පස්සේ මේක no වෙනවා. no වෙච්ච ගමන් මොකද වෙන්නේ? stop කියන එකෙන් අපි ගැලීම් සටහන ඉවර කිරීම සිද්ධ කරනවා. මෙන්න අපි අවසානයේ නවත්තපු homework වලින් නවත්තපු ගාන. හොඳයි ලියන්න ඊගාව ගාන. ලියන්න ඊගාව ගාන. ලියන්න පුතේ 1 සිට 25 දක්වා 1 සිට 25 දක්වා 1 සිට 25 දක්වා එකේ සිට 25 දක්වා ඔත්තේ සංඛ්‍යා එකේ සිට 25 දක්වා ඔත්තේ සංඛ්‍යා අපි ඉංග්‍රීසියෙන් කියන odd numbers කියලා. ODD odd numbers එකේ සිට 25 දක්වා ඔත්තේ සංඛ්‍යා
ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න. හොඳයි බලන්න තනි කරන්න chat box එකට දාන්න. නියමයි උත්තර එනවා ෂෝක් ඉස්සලාම ඇවිල්ලා තියෙනවා නෂාත් මාස්ටර්නි x1 x කුඩා හෝ 25 නියමයි. දිසිනි හරි. කවිෂ්දු ගීතාංජන හරි. දිලිනිය මල්කා හරි. රුවන්ජනා මහේෂි x සමානයි පුතේ එකෙන් පටන් ගන්න ඕනේ. එතකොට x සමානයි 1යි. එකෙන් එකට දෙකක් එකතු ඒ කියන්නේ දැන් එකෙන් පටන් අරගෙන 1 3 3 5 5 7 9 එතකොට දෙක දෙක එකතු වෙවි යන්න ඕනේ. එතකොට x සමානයි x ධන 2 කියලා එන්න ඕනේ. අනිත් ඒවා හරි. චිරාත්මා තනුරි හරි උත්තරේ. ආරාදි උත්තරේ හරි. සදීප හරි උත්තරේ. හරි අපි සාකච්ඡා කරමු. අපි මේ හෙට දිනෙත් පාන්දර පන්තිය තියෙනවා. දැන් අපිට සඳ කරගන්න බැරි වෙච්ච හින්දා හෙට දිනෙත් පාන්දර පන්තිය තියෙනවා. මොකද මේ අර මං ඔයාලට කිව්වේ කොරෝනා වලට ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ පාන්දරට නැගිට ගන්න බෑ. ඒ කියන්නේ එක එක කට්ටියට එක එක පොඩි මේ සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. දැන් මට තිබ්බේ පොඩ්ඩක් සෙම ගතියයි උගුරු රිදෙන එකයි එක ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ උදේට හැරෙන්න හරි අමාරුයි. උදේට නැගිට ගන්න අමාරු ගතියක්. මේ දැනුත් එහෙමයි. නමුත් හැමදාම ඔහොම ඉන්න බෑනේ. අමාරුවෙන් හරි නැගිට්ටට පස්සේ ඒ ගතිය ටිකකින් හරියනවා. ඊට පස්සේ මේ එක දිගට අර මහන්සි වෙන්න අමාරුයි. ඒ කියන්නේ එක්සර්සයිස් කරන්න එහෙම පපුවට ලොකු මහන්සියක් දැනෙනවා. එහෙම පොඩි අර අතුරු ආබාධ කීපයක් තියෙනවා. එහෙම ලොකු අවුලක් නැහැ. මේ ඒකයි මේ කාලගුණ හේතුව නිසා තමයි මේ
දවස් කීපයක් දවස් දෙකක් තුනක් කරගන්න බැරි වුණේ. නමුත් ඒක ලොකු ආබාධයක් වෙන්නේ නැහැ. මොකද මම හෙටක් දාලා ඒ ටික කවර් කරලා දාමු. අනිත් එක දැන් මේ පාන්දර පන්ති වල ආයේ මින් ඉදිරියට රෙකෝඩින් නිකුත් කරන්නෙත් නැහැ. මේ ඒ කියන්නේ මේ සතිය තුල කරනවා. මොකද මේ නැත්තම් ඔයාලට කරන අසාධාරණයක් ඒක. ඒකත් එක්කම මේ වැඩේවන් නැති අය ගෲප් වලින් අයින් කරනවා. ඒකත් මතක තියාගන්න. ගෲප් එකෙන් අයින් ඉවත් වෙලා තියෙනවා නම් එක්ක වැඩ ටික එවන්න නැත්තම් වෙන පන්තියක් හොයාගෙන ගියාට ගැටලුවක් නැහැ. හරිද? එතකොට 1 සිට 25 දක්වානේ. හරිද? අපි ඉස්සල්ලාම ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට්. හරිද? x සමානයි කීයද? x සමානයි කීයද? කීයද පටන් ගන්න ඕන? එකෙන් පටන් ගමුනේ. x සමානයි 1යි. ඊට පස්සේ if x කුඩා හෝ සමාන 25 no සහ yes. පුතේ yes නම් අපි මොකද්ද කරන්නේ? ඩිස්ප්ලේ කරනවා x. x කියන කෙනාව එළියට පෙන්නනවා. ඊට පස්සේ 1 3 3 5 5 7 කියන එක කරන්න මොකද්ද ලියන්නේ? x සමානයි x ධන 2. එකට දෙකක් එකතු වුණා 3යි. 3ට දෙකක් එකතු වුණා 5යි. 5ට දෙකක් 7යි. මෙයාව අනිත් පැත්තෙන් ගිහිල්ලා සම්බන්ධ කරනවා මෙන්න මේ ස්ථානයට. හරිද? මම මෙතන පොඩි වරදක් කරා බලමු ඒක දැකලා තියෙන කවුද කියලා. හරි. කීප දෙනෙක්ම මැසේජ් දාලා තියෙනවා පුතේ. මෙන්න මේ ස්ථානයට අපි ආරම්භය සඳහා මෙන්න මෙතෙන්ට x සමානයි 1 කියන එකට අපි දාන්නේ process එකක්. හරිද? එතකොට මම දැන් දාලා තියෙන input එක. මෙයා නෙමෙයි. හරිද? මෙයා නෙමෙයි. මම මේක ඔයාලට පොඩි දෙයක් පෙන්වීම සඳහා දැම්මේ. ඒ තමයි දැන් මේ ගැලීම් සටහන තුල මෙන්න මේක හැරුණාම අනිත් සියල්ලම හරිනේ. දැන් හිතන්න 1යි 2යි 3යි 4යි 5යි. logic gate flow chart ගැලීම් සටහන තුල 5න් එකක් වැරදි 4ක් හරි. හරිද? නමුත් මට මම ඔයාලට බයිනව නෙමෙයි වැරදිට හිතන්න එපා. මට පුතේ මැසේජස් ඇවිල්ලා තියෙන වැරදි එක ගැන. වැරදි එක ගැන. එතකොට හරි 4 ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. වැරදි එක ගැන මැසේජස් එනවා. හරි 4 ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ වගේ තමයි වර්තමානයත් පුතේ. යම්කිසි ඔයා හොඳ වැඩ 100ක් කරා එක වැඩක් වරදිනකන් ඉන්නේ ආයේ එතන ඉඳන් කියවන්නේ වැරදිච්ච එක ගැන පමණයි. සමාජයත් ඒ වගේ. හරිද? ඒ නිසා ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න. මොකද අපි හැමෝම සාර සම්පූර්ණ නැහැ. සමහර වෙලාවට යම් අඩුපාඩු වෙන්න පුළුවන්. එතකොට අර කරපු හොඳ වැඩ ඔක්කොම අමතකයි. අන්තිමට කියවන්නේ අඩුපාඩු. ඒක තමයි මේ සිස්ටම් එකේ විදිහ. ඒක ඔයාලත් අනිවාර්යෙන් දැනගන්න. උදාහරණයක් විදියට ගමේ කවුරු හරි හිතන්න සාමාන්‍යයෙන් අපේ පැතිවල නම් මිනිස්සු කැමති නැහැ කාටවත් හරියනවට. මං හිතන්නේ ඔයාලගේ පැතිවලත් කොහොම වෙන්න ඇති. තමන්ගේ එක්කෙනාට වැඩිය තමන්ගේ දරුවට වැඩිය වෙනත් කෙනෙක් ඉගෙන ගන්නවට කැමති නැහැ. තමන්ගේ දරුවා යන ඉස්කෝලේට වෙන කාගේ හරි ළමයෙක් යනවට ඒකට කැමති නැහැ. ඊරිසියයි නැත්තම් අනම්මනම් කතා හදනවා. ඊට පස්සේ මොකක් හරි අකරතැබ්බයක් වෙලා
මොකක් හරි කරදරයක් වුණොත් එහෙම දන්නවනේ 아무තුන් කියන්න ඕනේ නැහනේ. ඒ තමයි මේ වර්තමානයේ හැටි. හැමෝම බලන් ඉන්නේ වැරද්දක් වෙනකන්. හොඳ කරපු හොඳ කිසි දෙයක් කවුරුත් කියන්නේ නැහැ. කියන්නේ වැරදිච්ච එක විතරයි. හොඳට ඒක මතක තියාගන්න. හොඳයි. start x සමානයි 1 x කුඩා හෝ සමාන 25 ඊට පස්සේ ඩිස්ප්ලේ කරනවා x සමානයි x ධන 2 මෙහෙම කැරකිලා ඇවිල්ලා නෝ වෙච්ච ගමන් පුතේ නෝ වෙන්නේ කොහමද මේ x වලගේ 25ට වඩා වැඩි වෙච්ච ගමන් අපි මොකද කරන්නේ මෙයාව ස්ටොප් කරනවා මෙන්න මේ විදිහට එන්නේ හරි අය හරි දාගන්න හොඳයි ඊගාව එක දෙකේ සිට 20 දක්වා හරිද ඉරට්ටේ සංඛ්‍යා හරි ලියන්න ගන්න දෙකේ සිට 20 දක්වා දෙකේ සිට 20 දක්වා දෙකේ සිට 20 දක්වා ඉරට්ටේ සංඛ්‍යා දෙකේ සිට 20 දක්වා ඉරට්ටේ සංඛ්‍යා උට එතකොට ඉරට්ටේ එතකොට මොකද්ද වෙනස් වෙන්නේ හරි ලේසි ආරම්භයේ විතරයි වෙනස් වෙන්නේ x සමානයි 2 කියලා ආවනම් හරිය දෙකේ සිට 20 දක්වා ඉරට්ටේ සංඛ්‍යා ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න හොඳයි බාන්නවට ඔයාලා chat box එකට දාන්න උත්තර මේ දෙකේ සිට 25 දක්වා 20 නෙමෙයි 25 දෙකේ සිට 25 දක්වා නශාත් මානන් දැනටමත් එවල උත්තරේ නියමයි හරි සතුටු වෙලා වගේ උත්තරේ වෙනකොට දිසිනි හරි අලුත් නම් සෙට් එකක් ඉන්නවා විශ් වියක්මි හරි නශාත්මා හරි කිව්වා කවිදු ගීතාංජන හරි රුවන්ජනා මහේෂි හරි උත්තරේ අසිඳු
උත්තරේ හරි. මෝක්ෂා උත්තරේ හරි. මල්ෂිනෙත්සරා හරි. අභිෂේක් පෙරේර හරි. ලීනු දුලන්මා උත්තරේ හරි. අනිත් අය මොකද සද්ද බද්ද නැත්තේ? තව විනාඩියක් දෙන්න ඉක්මන් කරමු. දිලිනි මල්කා හරි. සචිත්‍ර හරි. चिरात्मा हरे उत्तरे උත්තරේ මම අර කලින් එවලා තියෙන link එකේම ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් දැන් ගොඩක් අය මේ ටිකේ ඔය විෂයන් එහෙම අනාගෙන ඉන්නේ. කිසි ගැටලුවක් නැහැ link ටික share කරලා දාන්න. ඒත් එක්ක මම නැවත කියනවා ටියුට් එක සම්පූර්ණ කරලා මම කරලා තියෙන වැඩ එවපු නැති අය group එකෙන් ඉවත් කරනවා. reload කියන ඒවා නෙමෙයි ඔයා කලින් පොඩක් මතක් කරලා බලන්න කලින් කී දිනක් අයින් කරාද කියලා. අද දවසට අදාළ සියලුම පන්ති වල link ඔයාලට එවලා තියෙනවා. ජනිරු උත්තරේ හරි. x කුඩා හෝ සමාන 25 කියලා වුණා හරියටම හරි. සහන් හරි. සංදීප හරි. හරි. අපි සාකච්ඡා කරමු. දැන් පුතේ මේකේ මේ ඊගා පියවර තමයි මොකද්ද? දැන් අපි ගැලීම් සටහන කරන්නේ ෆ්ලෝ chart නේ. ෆ්ලෝ chart එකෙන් පස්සේ ඊගාවට කතා කරනවා මේ ව්‍යාජකේත ගැන, pseudo code ගැන. දැන් ප්‍රෝග්‍රෑමින් වල අපි කොටස් තුනකින් කරන්නේ. එකක් ෆ්ලෝ chart. හරිද? එකක් ෆ්ලෝ chart. අනෙක් එක pseudo code ව්‍යාජකේත ඊට පස්සේ Pascal code.
මෙන්න මේ සිස්ටම් එකට තමයි අපි කරන්නේ. හරිද? මේ එතකොට දැන් ෆ්ලෝ chart වල අවසාන හරිය ඉන්නේ pseudo code වල ලොකු දෙයක් කරන්න නැහැ. මම ඒක කරපුවාම ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. චූටි දෙයක් තියෙන මේ pseudo code වල. අපේ ගාන මොකද්ද? 2 සිට එකේ සිට 25 දක්වා තියෙන ඉරට්ටේ සංඛ්‍යා නේ. එතකොට අපි ඉස්සල්ලාම start වලින් වැඩේ ආරම්භ කරනවා. start එක දාලා ඊට පස්සේ පුතේ ආරම්භ කරන්න ඕන දෙකෙන්නේ. හරිද? ඒ කියන්නේ එකේ සිට කියලා කිව්වට එක කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නෙමෙයිනේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? එක කියන එක අයින් කරලා දෙකේ සිට පටන් ගන්න ඕන. එහෙනම් x සමානයි 2යි. හරිද? ඊට පස්සේ දෙකෙන් පටන් ගත්තට පස්සේ නවතින්න ඕන කීයෙන්ද? 25න්. 25න් නවතින්න ඕන. එහෙනම් මම සමීකරණයක් ලියනවා. if x කුඩා හෝ සමාන 25 කියලා. if x කුඩා හෝ සමාන 25. මේ පැත්ත no, මේ පැත්ත yes. හරිද? yes නම් අපි මොකද්ද කරන්නේ? display කරනවා x. display කරනවා x. start x සමානයි 2යි, x කුඩා හෝ සමාන 25 display කරනවා x. ඊට පස්සේ පුතේ දැන් 2 4 කරන්න ඕනේ. ඉරට්ටේ සංඛ්‍යානේ. දෙකෙන් පටන් අරන් 2 4 4 6 6 8 8 10 10 12 12 14 14 16 16 18 18 20 එහෙම කරන්න ඕන. ඒ නිසා x සමානයි x ධන 2 කියලා සමීකරණයක් ලියනවා. හරිද? මේ විදිහට ලියලා අපි මෙයාව එක්කන් යනවා මෙන්න මෙතෙන්ට. ඇවිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මෙයා no වෙච්ච ගමන් අපි මොකද කරන්නේ? මේ ගැලීම් සටහන ස්ටොප් කිරීම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට තමයි අපේ ගාන එන්නේ. හරියයි හරිදා ගන්න. අනිත් අය හදා ගන්න. ලියන්න තව ගානක්. එකේ සිට 30 දක්වා එකේ සිට 30 දක්වා එකේ සිට 30 දක්වා එකේ සිට 30 දක්වා ඉරට්ටේ සංඛ්‍යා එකේ සිට 30 දක්වා ඉරට්ටේ සංඛ්‍යා දක්වා ඉරට්ටේ සංඛ්‍යා ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න. ප්‍රතිදානය කිරීමට අදාළ නියමය. ප්‍රශ්න දෙන සැනින් උත්තර ටික එවනවා. නියමයි. ඉස්සෙල්ලාම එව කවුද? නශාත්මා. නශාත්මාට කලින් වල තියෙනවා සහන් සංකල්පය වල තියෙනවා.
නශාත්මා හරි උත්තරේ සහන් සංකල්ප හරි කවිදු ගීතාංජන හරි ජීවක මధుවන්ත හරි උත්තරේ ජීවක අලුතෙන් නේද ආවේ පන්තියට හොඳයි ඈ අලුතෙන් ඇවිල්ලත් මේ වගේ ෆෝවර්ඩ් උත්තර දෙනවා කියන්නේ සුපිරි විශේ වියත්මි හරි මෝක්ෂා හරි අංජන ටයිප් කරලා යවන්න කියන පුතේ මෙන්න මේ විදිහට මම මෙයන් chat box එකට දාන්නම්කෝ මම දාන්නම් අපේ නශාත්මක උත්තරේ x සමානයි 2 දෙකෙන් පටන් ගන්න ඕන නශාත්ම දෙකෙන් පටන් ගන්න ඕන බලන්න ඔයාලගේ chat box එකට මම දැම්මා කියන මෙන්න මේ විදිහට නෑ chat box එකට නෙමෙයි ගියේ ඉන්න දැන් හරි දැන් බලන්න මෙන්න මේ විදිහට රුවන්ජනා හරි චිරාත්මා හරි පසිදු දෙලිනි මල්කා හරි දැන් එතකොට මේ දවල් කරන පන්තියත් එක්ක මේ පාන්දර පන්තිය සම්බන්ධයක් නැහැ පාන්දර කරන්නේ ප්‍රෝග්‍රෑමින් ක්ලාස් එක සහ වෙබ් ඩිසයින් එක පුතේ මේ අපේ පරිගණක ඩිප්ලෝමා පාඨමාලාවේ මේ එදා කවද්ද අපේ වෙසක් දිනය තුල පන්ති තියෙන්න තිබ්බේ. නමුත් මම ප්‍රතිපත්තියක් විදිහට පොය දිනවල පන්ති කරන්නේ ඒ නිසා මේ ඒ ගොල්ලන්ගේ පන්තිය සිකුරාදා දිනේ දහවල් 12 සිට පැවැත්වෙනවා. අද දවසට අදාළ සියලු කාලසටහන් වලට ඊයේ දිනේම ලින්ක් දාලා තියෙන්නේ.
හරි 1 සිට 30 දක්වානේ කොහොමද එන්නේ හරි ලේසි පුතේ අපි 1 කියලා කියවට අපි මෙයා පටන් ගන්න කීයෙන්ද අපි මෙයාව ආරම්භ කරන්න 2කින් ඇයි ඉරට්ටේ සංඛ්‍යා නැහන්නේ ඒ නිසා හරිද ඊට පස්සේ 2කින් පටන් ගන්න පුතේ 2 4 6 8 කියලා යන්න ඕනේ මේක මෙන්න මේ විදිහමයි එන්නේ. නමුත් මෙතන x කුඩා හෝ සමාන කියන තැනට 30 කියලා ආවනම් හරියටම හරි. start x සමාන 2 x කුඩා හෝ සමාන 30 display x සමානයි x ධන 2. මේ විදිහට ආවනම් හරියටම හරි. ඔයාට මතකද මම homework එකක් දුන්නා සංඛ්‍යා 3ක් ඇතුළත් කරාට පස්සේ ඒ සංඛ්‍යා 3න් විශාල සංඛ්‍යා homework එක නෙමේ දුන්නේ නැතුව ඇති. ලියා ගන්නකො මේව. හරිද? ඒක පුනර්කරණයක් නෑ එතන වර්ණයක් තියෙන්නේ. මේ ලියන්න ගන්න. සංඛ්‍යා 3ක් ඇතුළත් කළ පසු දැන් සංඛ්‍යා 2ක් නම් අපි කලින් කරා. සංඛ්‍යා 2 එක කලින් කරා. හරිද? ලියන්න ගන්න. සංඛ්‍යා 3ක් ඇතුළත් කළ පසු සංඛ්‍යා 3ක් ඇතුළත් කළ පසු එම සංඛ්‍යා 3 එම සංඛ්‍යා 3 එම සංඛ්‍යා 3න් වැඩිම අගය සෙවීමට අදාළ සංඛ්‍යා 3ක් ඇතුළත් කළ පසු එම සංඛ්‍යා 3න් ඒක ලියලා තියෙනවා නම් ආයෙ ලියන්න එපා සංඛ්‍යා 3ක් ඇතුළත් කළ පසු එම සංඛ්‍යා 3න් වැඩිම සංඛ්‍යාව නිරූපණය කිරීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න. ගැලීම් සටහන නිර්මාණය කරන්න. හරි. දැන් පුතේ මම චූටි ඔයාලට තල්ලුවක් දෙන්න. සංඛ්‍යා 3යිනේ තියෙන්නේ. මම ගන්නම් 1 2 3යි කියලා. මේ සංඛ්‍යා 3 ගන්නවා x y z කියලා. x y z. හරිද? එතකොට මම xy z කියලා මේ සංඛ්‍යා 3 අරගෙන ඊගාට මොකද්ද කරන්නේ? හරි ලේසි පුතේ. මම ඊගාවට සිද්ධ කරන්නේ මේ සංඛ්‍යා ටික මේ xy z කියන තුන් දෙනා සංසන්දනය කරන්න ඕන. හරිද? ඔයා බලන්න ඉස්සෙල්ලාම x විශාලද y ට කියලා. හරිද? x විශාලද y ට වඩා මේක yes වුණොත් මොකද වෙන්නේ? දැන් ඉස්සෙල්ලාම ඔයා බලනවා x විශාලයිද y ට වැඩිය. yes වුණොත් වෙන්නේ x විශාල වෙනවා කියන එක. no වුණොත් කියන්නේ y විශාල වෙනවා කියන එක. එතනින් එහාට දෙයක් වෙන්නේ නැහනේ. හරිද? ඉස්සෙල්ලාම බලන්න x විශාලද y ට වඩා කියලා. yes නම් ඔයා නැවත සැරයක් බලන්න ආයේ x විශාලද z ට වඩා කියලා. හරිද? එහෙම වෙලා පුතේ yes වුණොත් එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕන? ඩිස්ප්ලේ කරන්න ඕන x no වුණොත් ඔයා ඩිස්ප්ලේ කරන්න ඕන no වුණොත් ඔයා ඩිස්ප්ලේ කරන්න ඕන z. හරිද? මම මේක කටුවට කියන්නේ. හරිද? ඊට පස්සේ දැන් ඉස්සල්ලාම x විශාලද y ට වඩා කියලා බැලුවනේ. yes නම් අපි බැලුවේ x විශාලද z ට වඩා. එතකොට මෙන්න මෙයාගේ no පැත්තට එන්න. මෙයාගේ no පැත්ත කියන්නේ ඔයා බලන්න ආයේ y විශාලද z ට වැඩිය.
ඊට පස්සේ yes නම් display කරන්න y no නම් display කරන්න z. ප්‍රධාන වශයෙන් සංසන්දනය කිරීම 1යි 2යි 3ක් එනවා ගැලීම් සටහන තුල. ප්‍රධාන වශයෙන් සංසන්දනය කිරීම 3ක් එනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා බලන්න ඔයා පළවෙනි සංඛ්‍යාව විශාලද දෙවෙනි සංඛ්‍යාවට වැඩිය. ඊට පස්සේ බලන්න පළවෙනි සංඛ්‍යාව විශාලද තුන්වෙනි සංඛ්‍යාවට වැඩිය. ඊට පස්සේ බලන්න දෙවෙනි සංඛ්‍යාව විශාලද තුන්වෙනි සංඛ්‍යාවට වැඩිය. මෙච්චරයි මම ඔයාලට උදව් කරන්නේ. බලන්න තනියෙන් කරලා දාන්න උත්තරේ විනාඩි 3ක් දෙන්න. විනාඩි 3ක් දෙන්න. නෑ. උත්තරේ ආවේ නැහැ තාම කාගෙන්වත්. හරි උත්තරයක් ආවේ නැහැ.
උත්සාහ කරන්න බලන්න. උත්තර නම් එනවා. ආලෝකාගේ උත්තරේ තව පොඩි වෙලාවක් විනාඩියක් දෙන්න. දැන් ගානක් නෙමෙයි පුතේ දැන් දුන්නේ ප්‍රශ්නයක්. මේක දවස් කීපයකට කලින් අපි කරේ. හොඳයි අපි සාකච්ඡා කරමු. දැන් මේ පොඩ්ඩක් ඉන්න මේ කැමරාවේ ලෙන්ස් එක මාරු කරගන්නවා. හොඳයි. පුතේ අපි මාත් එක්කම මේක කරමු. හරිද? නෑ මම කරන බලන් ඉන්න. ඔයාලා ලියන්න එපා.
ඉස්සෙල්ලාම start කරා. ඊට පස්සේ දැන් අපි සංඛ්‍යා 3ක් input කරන්න ඕනනේ. සංඛ්‍යා 3ක් input කරන්න ඕනේ. අපි මේ සංඛ්‍යා 3 input කරනවා x y සහ z කියලා. මොකක් කියලාද input කරන්නේ? x y සහ z කියලා. හරිද? එහෙනම් මම දානවා input 3 numbers as x y z. එතකොට මෙතන input එකක් එන්නේ. ඒ කියන්නේ මොන විදිහට ගාන ආවත් ඔයාට හැකියාව තියෙන්න ඕනේ ඒ ගානේ සැර බාල කරලා හදාගන්න. හරිද? ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම බලනවා if x විශාලද y ට වැඩිය කියලා. ඉස්සෙල්ලාම බලනවා x විශාලද y ට වැඩිය කියලා. හරිද? දැන් මේකේ පැති දෙකක් තියෙනවානේ. එකක් yes අනික no. දැන් අපි ඉස්සෙල්ලාම x විශාලද y ට වඩා කියලා බැලුවහම යමක් විශාල වුණොත් එහෙම අපිට එයා නිවැරදි උත්තරය කියලා ගන්න බෑ. ඇයි ඒ සංඛ්‍යා 3ක් තියෙනවානේ. 3 දෙනාත් එක්කම සංසන්දනය කළා තමයි නිවැරදි උත්තරයක් ගන්න පුළුවන්. හරිද? දැන් x විශාලද y ට කියලා බලපුවාම yes නම් කවුද විශාල වෙන්නේ? x කියන කෙනා විශාල වෙනවා. no නම් කවුද විශාල වෙන්නේ? y කියන කෙනා විශාල වෙනවා. එහෙනම් අපි yes ඔස්සේ ගත්තොත් එහෙම දැන් සංඛ්‍යා 3යිනේ තියෙන්නේ. x y සහ z. හරිද? එතකොට ඉස්සෙල්ලා අපි x විශාලද y ට කියලා බැලුවොත් එහෙම එයා yes නම් අපි දෙවෙනි පතාවට බලන්න ඕන පුතේ x විශාලද z ට වඩා කියලා. එතකොට ඔන්න බලන්න 1යි 2යි 3යි. 3 දෙනා එක්කම මෙයා සංසන්දනය වෙලා. 3 දෙනා එක්කම සංසන්දනය වෙලා. එහෙනම් yes නම් අපි ආපහු සැරයක් බලනවා if එක දාලා if x විශාලද z ට වැඩිය. if x විශාලද z ට වැඩිය. හරිද? ඊට පස්සේ දැන් අපි ඔන්න 3 දෙනා එක්කම බැලුවා. එහෙනම් පුතේ දැන් මේකෙත් yes no කියලා දෙකක් තියෙනවා. හරිද? මේකෙත් yes no කියලා දෙකක් තියෙනවා. එතකොට මේ yes no කියන එක මම ඔයාලට කලිනුත් කියලා දුන්නා. දාන්න ස්ථිර පැත්තක් අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanට කැමති පැත්තක දාගන්න පුළුවන්. පැහැදිලිව yes no කියන එක ලියලා තියෙනවා නම් එච්චරයි තියෙන්න ඕන. දැන් බලන්න ඉස්සල්ලාම බැලුව x විශාලද y ට වැඩිය. පැහැදිලිනේ? අපි ඒකේ yes පැත්තෙන් ගියා. yes පැත්තෙන් ගියා කියන්නේ පුතේ x විශාලද y ට වඩා නම් yes නම් කවුද විශාල වෙන්නේ? x කියන කෙනා විශාල වෙනවා. එහෙනම් අපි ආපහු බැලුවා x කියන කෙනා විශාලද z ට වැඩිය. මොකද බලන්නේ x කියන කෙනා විශාලද z ට වැඩිය කියලා. හරිද? බැලුවා. ඊට පස්සේ පුතේ අන්න yes නම් අපි මොකද කරන්නේ? ඩිස්ප්ලේ කරනවා x. yes නම් අපි මොකද කරන්නේ? ඩිස්ප්ලේ කරනවා x. no නම් මොකද කරන්නේ? ඩිස්ප්ලේ කරනවා z. ඔන්න පුතේ දැන් ගැලීම් සටහනේ මේ බලන්න මේ අපේ ගැලීම් සටහනේ මෙන්න මේ වර්ණයේදී ඉස්සලාම අපි බැලුවේ x විශාලද y ට වඩානේ. ඒකේ yes පැත්ත හරියටම හරි. yes පැත්ත කම්ප්ලීට්. නමුත් අපි no පැත්තට ආවේ නැහැ. no පැත්තට පුතේ අපි ඊගාට බලන්න ඕන මොකද්ද? දැන් අපි ඉස්සලා ගියේ x විශාලද y කියන කොන්දේසිය පදනම් කරගෙන x කියන කෙනා විශාල වුණා. එහෙමත් නැත්නම් මේ වර්ණය yes වුණා කියන දේ පදනම් කරගෙන තමයි අපි මේ ගැලීම් සටහන ඉදිරියට අරන් ගියේ. නමුත් no පැත්තට අපි තාම ආවේ නැහැ. අපි no පැත්තත් මෙතනින් හදලා යන්න ඕන. අපි ඉස්සලා බැලුවේ x විශාලද y ට වඩානේ. yes නම් පුතේ x කියන කෙනා විශාල වෙන්නේ. no නම් කවුද විශාල වෙන්නේ? y. අපි ඊගව සෙරට එහෙම වුණොත් බලන්න ඕන පුතේ. මේ y කියන කෙනා විශාලද කාට වඩාද? y කියන කෙනා විශාලද කාට වඩාද? z ට වැඩිය කියලා බලන්න ඕන. හරිද? එහෙනම් මම තව සැරයක් දානවා if y විශාලද z ට වැඩිය. හරිද? මේකෙත් yes no කියලා දෙකක් තියෙනවා. no වුණොත් එහෙම පුතේ z විශාල වෙනවා.
yes වුණොත් එහෙම y විශාල වෙනවා. ඊට පස්සේ අවසානයේ මොකද වෙන්නේ? stop කියන එකෙන් ඉවර වෙනවා. හරිද? stop කියන එකෙන් ඉවර වෙනවා. මෙයාලා මෙන්න මේ ආකාරයට අවසානයේ දක්වා අරගෙන එන්න ඕන. අනිත් එක ගොඩක් අය අර ගෙදර homework කරනකොට පුතේ මේ ගැලීම් සටහන් වල ඉරි හරියට ගාලා තිබ්බේ නෑ. මේවා යාවෙන්න තියෙන්න ඕන මේ ඉරි. මේවා එකට ගෑවෙන්න තියෙන්න ඕන. සහ මේ ඉරක පුතේ දැන් මේ ගලන දිශාව මේ බලන්න මේ දැන් මේ පල්ලෙහාට මේ මෙහෙම මේ පැත්තට මේ පැත්තට. ඒ වගේ ගැලීම් සටහන ගලන දිශාව පෙන්눔 කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් වැරදි. මම ඒක ගොඩක් අයගේ වැරද්ද නිවැරදි කරා. ඔන්න ආපහු මුලින් ඉඳන් කියනවා. ඉස්සල්ලාම අපි ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට් කරලා මොකද්ද කරන්නේ? සංඛ්‍යා 3 ඉන්පුට් කරනවා. හරිද? සංඛ්‍යා 3 ඉන්පුට් කරාට පස්සේ පුතේ අපි ඉස්සෙල්ලා බලනවා පළවෙනි දෙවෙනි සංඛ්‍යා දෙක කම්පෙයාර් කරලා. මේ බලන්න මේ xy z කියලා අපි අරගෙන ඉස්සෙල්ලා බලනවා x විශාලද y ට වැඩිය. මේ ඔන්න බැලුවා x කියන කෙනා විශාලද කාට වැඩියද y ට වැඩිය. එතකොට පුතේ මේකේ yes no කියලා මාර්ග දෙකක් තියෙනවනේ. එකපාරට අපිට මාර්ගයන් දෙකේම යන්න බෑනේ. ඉස්සෙල්ලා එක පැත්තක් ඉවර කරලා තමයි අනිත් පැත්තට එන්න ඕනේ. මම ගියා ඉස්සෙල්ලා මේ yes කියන කෙනා පදනම් කරගෙන. yes කියන කෙනා පදනම් කරගත්තාම මොකද වෙන්නේ පුතේ? yes කියන කෙනා පදනම් කරගත්ත කියන්නේ x කියන කෙනා විශාල වුණා කියන එකනේ. දැන් x විශාලද y ට වඩා කියන කොන්දේසිය තුල yes වුණා කියලා කියන්නේ x කියන කෙනා විශාල වුණා කියන එකනේ. ඊට පස්සේ එහෙම yes වුණා නම් මම දෙවෙනි වතාවට බැලුවා මොකද්ද? x කියන කෙනා විශාලද කාට වැඩියද? z ට වැඩිය කියලා. හරිද? ඊට පස්සේ පුතේ ඔන්න මම දැන් තුන් දෙනෙක් එක්ක සංසන්දනය කරා. x y සහ z තුන් දෙනෙක් එක්ක සංසන්දනය කළා. දැන් මේ ගානේ ඉන්න තුන් දෙනායිනේ. ඒතකොට තුන් දෙනාම ඉවරුණාට පස්සේ පුතේ මොකද කරේ? දෙවෙනි කොන්දේසියෙන් පස්සේ පුතේ දෙවෙනි කොන්දේසිය සත්‍ය නම් yes නම් ඩිස්ප්ලේ කරා x, දෙවෙනි කොන්දේසිය අසත්‍ය නම් no නම් ඩිස්ප්ලේ කරා z. හරිද? ඒ ඔස්සේ මම පළවෙනි එකේ yes පැත්ත මම ඉවර කරා. ඊට පස්සේ මම ආවා පුතේ පළවෙනි එකේ no පැත්තට. no පැත්තට ඇවිල්ලා මොකද කරේ? x විශාලද y ට වඩා කියලා අරගෙන no කියලා කියන්න පුතේ දැන් yes පැත්තෙන් x විශාල වෙනවා නම් no පැත්තෙන් කවුද විශාල වෙන්න ඕන? y විශාල වෙන්න ඕන. එහෙනම් ඊගාව සැරේට බැලුවා පුතේ y විශාලද z ට වැඩිය. එතකොට මෙතනත් තුන් දෙනෙක් එක්ක කම්පෙයාර් වුණානේ මේ x y සහ z. එතකොට පුතේ මෙතනත් තුන් දෙනා ඉවරයි. එහෙනම් පුතේ y විශාලද z කියන කොන්දේසිය හරිද? y විශාලද z කියන කොන්දේසිය yes නම් ඩිස්ප්ලේ වෙනවා y ව, no නම් ඩිස්ප්ලේ වෙනවා z. හරිද? අවසානයේ stop කියන එකෙන් ගාන ඉවර වුණා. අපි දැන් බලමු මෙයා හරියට වැඩ කරනවද කියලා. මම නිකන් ඉන්පුට් කරනවා සංඛ්‍යා තුනක්. x සමානයි 10, y සමානයි 20, z සමානයි 30 කියලා. x සමානයි 10, y සමානයි 20, z සමානයි 30යි කියලා. දැන් ඉස්සෙල්ලාම බලමු මේ විදිහට හදලා බලලා. මෙතන තියෙන පුතේ දැන් x වලගේ 10යිනේ, y වලගේ 20යි. 10 විශාලද 20ට වැඩිය? මම නිකන් සංඛ්‍යා තුනක් අරගෙන ගාන කරන්නේ. 10 විශාලද 20ට වැඩිය? x විශාලද y ට වැඩිය? yes ද no ද? 10 ලොකුයිද පුතේ 20ට වැඩිය නෑනේ. එහෙනම් no කියන එක වෙන්නේ. දෙවෙනි වතාවට බලන පුතේ y විශාලද z ට වැඩිය? දැන් y වලගේ තියෙන්නේ කීයද? 20යි. z වලගේ 30යි. 20 ලොකුයිද 30ට වැඩිය? yes ද no ද? no නේ එන්නේ. එහෙනම් පුතේ අවසාන උත්තරේ වෙනවා display z. ඒ කියන්නේ z වල උත්තරේ කීයද? 30යි. එහෙනම් 30 කියන කෙනා එළියට ලබා දෙනවා. එතකොට පුතේ මේ වගේ සංඛ්‍යා තුනක් ඔයා ආදේශ කරලා බලන්න ඔයාගේ ගැලීම් සටහන හරියට ක්‍රියාත්මක වෙනවද කියලා. මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේක ඇත්තටම අමාරුයි. ඇත්තටම මේක අමාරුයි. හරියට තේරුම් ගත්තා නම් වැඩේ ගොඩ. හරිද? මේ ගානේ මේ රටාවේ මෙච්චරමයි තියෙන්නේ. මේක දාගන්න.
හරි. ලියන්න පුතේ ගානක් අලුත් එකක්. අවස්ථා පහකදී සංඛ්‍යා පහක් ඇතුළත් කළ පසු එම සංඛ්‍යා පහෙන් විශාලතම සංඛ්‍යාව ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න. සංඛ්‍යා පහක් ඇතුළත් කළ පසු එම සංඛ්‍යා පහෙන් විශාලතම සංඛ්‍යාව ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න. හොඳයි මේක හෝම්වර්ක් එකක්. මේක කරලා මට ඊට පස්සේ හෙට දිනේ තුල සාකච්ඡා කරමු. අද රෑ කාලගුණය අයහපත් වුණොත් එහෙම රෑට මම හරියටම කියන්න. මම හෙට කොහොමදත් පන්ති කරන්න ඉන්නේ. නමුත් රෑට ආපහු සැරයක් කාලගුණය අයහපත් වුණොත් එහෙම උදේ පන්තිය කරන්නේ නැහැ. ඒ නිසා හවස 7-8 වෙනකොට හවස 7-8 වෙනකොට රාත්‍රී 8 විතර වෙනකොට ලින්ක් එකෙන් මගේ තියෙනවා නම් ලින්ක් එක දානවා. නැත්නම් නැහැ කියලා දානවා. හරිද? එතකොට අද දිනේ තියෙන තියරි පන්ති වලට අදාළ සියලුම ලින්ක් ඔයාලට මේ වෙනකොට යොමු කරලා තියෙන ඒ වෙලාවට සහභාගී වෙන්න. එහෙනම් මේක ගෙදර ඉඳන් කරන්න. හොඳට කල්පනා කරලා කරන්න ඕන ගානක්. මොකද මේක තුල පුනර්කරණය සහ වර්ණය කියන දෙන්නම තියෙනවා. එහෙනම් හොඳට කල්පනා කරලා බලලා කරන්න. එහෙනම් අද ආපු අය මට පන්ති උරලා මැසේජ් එකක් දාන්න අද ආවේ කියලා. ඒ කලින් කරපු ටික එවන්න. යාළුවෝ දැනුවත් කරන්න රිවිෂන් එක දිගටම තියෙනවා කියලා. එහෙනම් අයබෝන් පුතේ සියලු දෙනාටම සුබ දවසක්. අපි හෙට දිනේ හම්බ වෙමු.